එවැනි ගානේ තියෙනවා සසම්භාවී විචල්යක් දීපද ව්‍යාප්තියක් මගින් ආකෘතිගත කළ හැකි වන්නේ කුමන කොන්දේසි යටතේදයි දක්වන්න. දැන් ඔයාලා දන්නවා ඈ. පාට ඒ ටික ලියන්න පුළුවන්. නේද? කොන්දේසි හතරක් තියෙනව නේද? කොන්දේසි හතර මතකයි. දීපද ව්‍යාප්තියක් සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි හතරක් තියෙනවනේ. මේක ඉතින් මතක තියාගන්න ලීසි. හරි. නිශ්චිත නැහැසුම් ගණනක් පවති. එන් නිශ්චිතව තියෙන්න ඕනේ. ඊළඟට සාර්ථකත්වය සහ අසාර්ථකත්වය වශයෙන් සිද්ධි දෙකක් පමණක් ඇතුළත් බර්නූලි නැහැසු පැවතීම. 3 සාර්ථකත්වය ලැබීමේ සම්භාවිතාව සෑම නැහැසුමකදීම සමාන වීම. 4 නැහැසුම් එකිනෙක ස්වයාත්ත වීම. ඉතින් ඔය කොන්දේසි 4 ලියන්න පුළුවන් වෙන්න ඕනේ. නිශ්චිත නැහැසුම් ගණනක් පවතී. සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ වශයෙන් සිද්ධි දෙකක් පමණක් ඇතුළත් බර්නූලි නැහැසුම් පවතී. සාර්ථකත්වය ලැබීමේ සම්භාවිතාව සෑම නැහැසුමකදීම සමාන වේ. නැහැසුම එකිනෙක ස්වයාත්ත වේ. ඒ කොන්දේසි 4 අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕනේ. සසම්භාවී විචල්යක් දීපද ව්‍යාප්තියක් මගින් ආකෘතිගත කරන්න. right. ඊට පස්සේ අපි ගැටලුවට යමුකෝ. ගැටලුවේ මොකද්ද කියන්නේ? ශිෂ්‍යයෙක් ප්‍රශ්න 10කින් සමන්විත සත්‍ය අසත්‍ය පරීක්ෂණයකට පෙනී සිටි. දැන් ටග්ගාර කොන්දේසි ටික ඔලුවට එන්න ඕනේ. ශිෂ්‍යෙක් ප්‍රශ්න 10යි. ප්‍රශ්න 10 කියන්නේ මේ නැහැසුම් ගණන. නැහැසුම් ගණන. n සමානයි 10යි. සත්‍ය අසත්‍ය. එකක් සාර්ථකත්වය අනිත් එක අසාර්ථකත්වය. එහෙනම් බර්නූලි නැහැසුමක්. සත්‍ය අසත්‍ය ප්‍රශ්න. ඊට පස්සේ පරීක්ෂණය සඳහා කිසිම සූදානමක් නැහැ. දැන් ඒකෙන් මොකද්ද මේ කියන්නේ? මේ කිසිම සූදානමක් නැහැ කියන එකෙන් පොඩි අදහසක් එනවා. මේක සසම්භාවී පරීක්ෂණයක්. හරියටම දන්නේ නැහැ මේ ළමයා උත්තර කොහොම දෙයිද, කීයක් හරියයිද, කීයක් වර්ධීද, කොම සසම්භාවී. අහඹු. ඇයි? ලෑස්තිලා නැහැ. ඊට පස්සේ එයා සූදානමක් නැති නිසා මොකද කරන්නේ? අර කනා ෂොට්ස් කියලා කියන්නේ නේද? අහම්බෙන් අපි උත්තර තෝරන්නේ. එහෙම තෝරනවලු සමබර කාසියක් උඩ වීසි කිරීමෙන් ලැබෙන එක් පිළිතුර සසම්භාවී ලෙස අනුමාන කරන්න තමයි එයා ලෑස්ති වෙන්නේ. එයා ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් සමබර කාසියක් උඩ දැම්මොත් අපි හිතමු එක්ක සිරසාරි නැත්නම් අගේ හරියක් තේරුවොත් කෝක ගත්තත් සාර්ථකත්වයේ විදියට ලැබෙන්න තියෙන සම්භාවිතාව භාගෙනේ. සිරස වැටෙන්න තියෙන සම්භාවිතාවත් භාගයයි, අගේ වැටෙන්න තියෙන සම්භාවිතාවත් භාගයයි. ඉතින් නොකිය මොකද්ද මේ කියන්නේ? නොකිය කියන්නේ p සමානයි භාගෙ කියලා. කාසියක් උඩ දාලා තමයි යා තීරණය කරන්නේ හරිද වැරදිද කියලා. එහෙනම් සිරස හෝ නැත්නම් අගේනේ ওই දෙකකින් එකක් නේ යා තීරණය කරන්නේ නේද? එතකොට p 0.5යි නැත්නම් භාගයයි. නොකිය ඉතින් ඒක තමයි ඔය කියලා තියෙන්නේ. හරි. n ට 10 ගන්නලු p ට 0.5 ගන්නලු. ඉතින් ඒක නැහැසුමෙන් නැහැසුමට වෙනස් වෙන්නේ නැහැනේ කාසියේ භාගෙ නේද? කාසියේ භාගෙ ලැබෙන්න තියෙන සම්භාවිතාව සිරස හරි අගේ හරි ඒක වෙනස් වෙන්නේ නැහැ. right. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම දීපද ව්‍යාප්තියක්. පළවෙනි කොටසේ මොකක්ද අහන්නේ අපේ? පළවෙනි කොටසේ අහනවා ඔහු යටත් පිරිසෙන් පස්වතාවක්. right. යටත් පිරිසෙන් පස්වතාවක් නිවැරදිව අනුමානය කිරීමේ සම්භාවිතාව. නිවැරදිව අනුමාන කිරීමේ සම්භාවිතාව. එහෙනම් x කියන එක්කෙනා යටත් පිරිසෙන් 5ක් කියන්නේ 5 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. 5 හෝ ඊට වඩා වැඩි වෙන්න. මෙන්න මේ සම්භාවිතාව. ඉතින් මේක සමානයි මොකටද? මේක සමානයි
5 හෝ ඊට වඩා වැඩි කියන්නේ ගන්න පුළුවන් එක් ඔයාලට 5 6 7 8 9 ප්‍රශ්න 10ක් නේ 10 වෙනකන් යන්න පුළුවන්. වෙන වෙනම දීපද ව්‍යාප්තිය මේගොල්ලොන්ගේ සම්භාවිතා ටික හොයලා එකතු කරන්න පුළුවන්. නැත්නම් තව සෙට් එකක් ඉන්නවනේ මේකට අතෑරෙන 1 2 3 4. එතන ඉන්නේ හැබැයි 4 දෙනයිනේ. මෙතන 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවා. නිසා ලේසි නේද මෙන්න මේක ගන්න එක. එකෙන් අඩු කරොත් අපි x 4 හෝ ඊට අඩු කට්ටිය. ඒනෙත් අර සම්භාවිතාවම නේද? ඇයි මේ මුළු ඔක්කොම ලැබෙන්න තියෙන සම්භාවිතාව එකයි මේ කොටස විතරක් නම් අපිට ඕනේ මේ ටිකේ හොයලා මෙන්න මේ ටිකේ හොයලා එකෙන් අඩු කරොත් එනව නේද මේ ටික? ආන්න එක තමයි කරන්නේ. එහෙනම් අපි දැන් 1 ඍණ p x සමානයි බිඳුව. ඇයි බිඳුවත් 4ට පොඩිනේ නේද? ධන x සමානයි 1 ධන x සමානයි 2 ධන x සමානයි 3. තව එක්කෙනෙක් ඉන්නෝනේ. මෙතන ළමයි බිඳුවත් එන්න ඕනේ. මට බිඳුවත් එන්න. හරි. බිඳුවත් එන්න ඕනේ. x සමානයි 4. එනිසා 5 දෙනෙක්. හරි 5 දෙනෙක්ව එකතු කරලා එකෙන් අඩු කරන්න. ඉතින් කෙනෙක්ට ඕන නම් මේ 6 දෙනාව එකතු කරන්නත් පුළුවන්. හරි. ගැටලුවක් නැහැ. රයිට් උත්තරේ කියන්න මටක් ගාලා ඔයාලට පුළුවන් දීපද ව්‍යාප්තිය වගුව බලලා මේ ගාන හදන්න. මෙන්න මෙතෙන්ට කීයද එන්නේ? බිඳුවේ ඉඳන් 1 2 3 4 සම්භාවිතාවයන් ටික එකතු කරාම කීයද එන්නේ? n10 දී p.5 දී x ගේ තීරුව බිඳුව කීයද සම්භාවිතාවය? right බිඳුවේ දශම බිඳුවයි 1. ඊට පස්සේ එකේදිත් එපේ x සමාන 1 දී මේ ටික ඔක්කොම එකතු වෙන්න ඕන. එකතු වෙලා උත්තරේ මට ඕන. එකේදී right ඒ විදිහට එකතුව ගන්න. මට අන්තිම එකතුව කිව්වම ඇති. 0.98. right අපි බලාගෙන යමු බිඳුවේදී හරි. එකේදී දෙකේදී කීයද? වගුවේ දෙකේදී 0.0439 නේද? තුනේදී 0.117 හතරේදී 0.2.5 ඔය ටික එකතුව තමයි මෙතෙන්ට එන්නේ 0.377 බිඳුව. ඒක නෝ නේද? අන්න ඒක තමයි එන්න ඕනේ අන්තිමට. ඊට එකෙන් අඩු කරන්න. ඔර එනවා 0.6යි 2යි 3යි බිඳුව. අන්න ඒක තමයි උත්තරේ. right හරි නේද? right එහෙනම් අපි බලමු ඊළඟ ගාන. ඊළඟට තියෙන්නේ 9 වතාවක්. යටත් පිරිසෙන් 9 වතාවක්. ඉතින් මේකටත් වඩා ලේසි ඇත්තටම නේද? මේකටත් වඩා ලේසි. මෙච්චර සුළු කරන්න දෙයක් නැහැ. අවස්ථා දෙකයි අහුවෙන්නේ නේ. යටත් පිරිසෙන් 9ක් කියන්නේ 9 හෝ ඊට වඩා වැඩි. 9 හෝ ඊට වඩා වැඩි. මේ බලන්න. p x 9 හෝ ඊට වඩා වැඩි. යටත් පිරිසෙන් 9ක් කියන්නේ ඒකයි. අවම වශයෙන් 9ක්වත්.
එහෙනම් අපි එකතු කරන්න ඕනේ x සමානයි 9යි ධන x සමානයි 10යි. ඔන්න ඔය සම්භාවිතා දෙක එකතු කරා නම් හරි. x සමානයි 9 දී සම්භාවිතාවයි x සමානයි 10 දී සම්භාවිතාව. x 9යි x සමානයි 9 දිනව නේද? දශම බිංදුවයි බිංදුවයි 9යි 8ක්. ධන 10 දී බිංදශම බිංදුවයි බිංදුවයි 1යි බිංදුව. බිංදශම බිංදුවයි 1යි බිංදුවයි 8. ඔය උත්තරේ එනව නේද? හරි. ඔන්න තුන්වෙනි කොටස එකනම් චුට්ටක් වෙනස්. හරි. සාමාන්‍ය ප්‍රමත ව්‍යාප්තිය වගේ තමයි ඔය ගණන් අහන්නේ. සම්භාවිතා කියන්නේ දීලා අනිත් පැත්තට. නමුත් මේකේ දීපද ව්‍යාප්තියට අදාළවත් ඒ ගාන අහලා තියෙනවා. මොකද්ද මේක කියන්නේ? යටත් පිරිසෙන් සිම්පල් n නිවැරදි පිළිතුරු සංඛ්‍යාවක් අනුමාන කිරීමේ සම්භාවිතාව භාගයට වඩා අඩුවන n හි කුඩා මාගිය. මේකේ ප්‍රකාශය මුලින්ම ලියා ගන්නවා. මොකක්ද මේක කියන්නේ? සම්භාවිතාව 0.5ට වඩා කුඩා වෙන්න ඕනේ. මොන අවස්ථාවේදීද? මොන අවස්ථාවේදීද? යටත් පිරිසෙන් n නිවැරදි පිළිතුරු සංඛ්‍යාවක් අනුමාන කිරීමේ සම්භාවිතාව n ප්‍රමාණයක් right කියන්නේ ප්‍රශ්න දෙකක් වෙන්න පුළුවන්, ප්‍රශ්න තුනක් වෙන්න පුළුවන්, ප්‍රශ්න පහක්. හරි. n ප්‍රමාණයක් අනුමාන කරන්න ඕනේ. එතනදිත් අහන්නේ n ගේ කුඩා මාග්ගය. එහෙනම් n ගේ කුඩා මාග්ගය කියන්නේ n හෝ ඊට වඩා වැඩි වෙන්න පුළුවන් x ගේ. මෙන්න මේ සම්භාවිතාව තමයි අහන්නේ. n ගේ කුඩා මාග්ගය තමයි අපි හොයන්න ඕනේ. ඒ කුඩා මාග්ගයට වඩා x ගේ විශාල වෙන්න පුළුවන්. අන්න ඒ සම්භාවිතාව 0.5ට වඩා අඩු වෙන්න ඕනේලු. අන්න ඒ අවස්ථාවේදී අපෙන් අහන්නේ මෙන්න මේ n. මෙන්න මේ n හොයලා දෙන්නලු. හරි. දැන් මෙන්න මේක මෙහෙමයි. දැන් මේ සම්භාවිතා ව්‍යාප්තියේ මේවනේ අගයන් ටික 0 1 2 3 4. හරි. ආයි කියන්න. දැන් පළවෙනිම දේ මේකේ සම්භාවිතාව අපිට කියනවනේ 0.5ට වඩා අඩුයි. මොකක් හරි සිද්ධියක්. ඒ සිද්ධියේ සම්භාවිතාව 0.5ට වඩා අඩුයි. මුලින්ම මම ඒක ලිව්වේ. හරි. මේක ආයිමක මොකෝ. මුලින්ම මම ලියන්නේ මේකේ මේ 0.5ට අඩුයි කියන කතාව. අනිත් ඒවා මට හිතෙන්නකො තේරෙන්නේ නැහැ කියලා. මොකක්වත්ම තේරෙන්නේ නැහැ. හැබැයි 0.5ට අඩුයි කියලා තේරෙනවනේ මොකක් හරි එකක්. එහෙනම් මුලින්ම ලියනවා 0.5ට වඩා අඩු වෙන්න ඕනේ. හරි. මොකද්ද 0.5ට වඩා අඩු වෙන්න ඕනේ? මොකක් හරි සම්භාවිතාවක්. ඒකත් ලියාගමු. දන්නේ නැහැ මොකද්ද කියලා. මොකක් හරි සම්භාවිතාවක්. හරි. 0.5ට වඩා අඩු වෙන්න ඕනේ යටත් පිරිසෙන් n නිවැරදි සංඛ්‍යාවක් අනුමාන කිරීමේ සම්භාවිතාවක්. යටත් පිරිසෙන් n. දැන් මේ බලන්න උඩ ප්‍රකාශ ටික කියවන්නකො. යටත් පිරිසෙන් 5 වතාවක් නිවැරදිව අනුමාන කිරීමේ සම්භාවිතාව. යටත් පිරිසෙන් 9 වතාවක් නිවැරදිව අනුමාන කිරීමේ සම්භාවිතාව. ඉතින් ඒ වගේ තැන්වලදී අපි කොහොමද ලිව්වේ ප්‍රකාශය? x කුඩයි හෝ විශාලයි නේද? මෙන්න මෙහෙමනේ ලිව්වේ අපි පළවෙනි ගණන් ටිකේ. අපිට ඕනේ 9 නම් 9 හෝ ඊට වඩා විශාල වෙන්න තියෙන සම්භාවිතාව. ඔන්න ඔය වගේ කතාවක්. x විශාලයි හෝ සමානයි. දැන් 9 නෙවෙයි n. ඔන්න ඕක තමයි කියන්නේ. n එතෙන්ට කුඩා මාගේ එන්නේ නේ. එතකොට 9 නේ කුඩා මාගේ උනේ අවස්ථාවේදී 5 තමයි කුඩා මාගේ උනේ. ඔය ඊට අදාළ සම්භාවිතාවක් ආවනේ. සම්භාවිතාව යටතේ 9 තමයි කුඩා මාගේ. 5 තමයි කුඩා මාගේ. හරි. අනිත් ඒ ඔක්කොම 5ට වඩා විශාලයි නේ. පළවෙනි අවස්ථාවේදී 5 6 7 8 9 10.
දෙවෙනි අවස්ථාවේදී 9 තමයි කුඩා මගය අනිත් විශාල මගය 10. ඒ වගේ මෙතනත් කුඩා මගය එන්නේ. හරි එහෙනම් n o ඊට වඩා x වැඩි වෙන්න තියෙන සම්භාවිතාව 0.5ට වඩා අඩු වෙන්න ඕන. අන්න ඒ ක්‍රමයට තමයි ප්‍රකාශය ගොඩනගා ගත්තේ. හරි නේද? දැන් මේක වෙන අවස්ථාව බලන්න වෙනවා අපිට. මේක වන අවස්ථාව බලන්න වෙන්නේ මෙන්න මෙහෙම. දැන් අපි නිකන් හිතමු මේ එන්ට එන්න පුළුවන් අගයන් මොනවද? ඔයාලට හිතෙන්නේ. එන්ට අනිවාර්යයෙන්ම එන්න ඕනේ මෙන්න මේ ඉලක්කම් ටිකෙන් එකක් නේද? මේ ඉලක්කම් වලින් බැහැරව එකක් එන්න බෑනේ මේ සම්භාවී පරීක්ෂණයට අදාළව. එහෙනම් උන්න ඔය ඉලක්කම් ටිකේ එකක් තමයි එන්න ඕනේ එන්ට. ඒකෙත් කුඩා මගේ වෙන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕන ළමයි ඔයාලා. ඒ තමයි මේකේ මේ එක් අවස්ථාවට අදාළ සම්භාවිතාව දැනගන්න ඕන. එක් අවස්ථාවට අදාළව අපි සම්භාවිතාව දැනගන්න ඕන. හරි. අපි හිතමු මෙහෙම දැන් පළවෙනි අවස්ථාව සමානයි බිඳුව වෙද්දී 0.02.1 හරිනේ. අපි අර කලින් ලියාගත්තේ. ඒ විදිහට පළවෙනි අවස්ථාවේදීත් ඔයාලා සම්භාවිතාව දාන්න. දෙවෙනි අවස්ථාවේදීත් සම්භාවිතාව දාන්න. තුන්වෙනි අවස්ථාවේදීත් දාන්න. හතරවෙනි අවස්ථාවේදීත් දාන්න. එතකොට බලන්න දැන් අපි ගමුකෝ මෙන්න මෙහෙම කතාවක් හිතන්නකෝ. කවුරු හරි කිව්වොත් දැන් මෙතන බිඳුව වෙද්දි x සමානයි බිඳුව වෙද්දි එහෙමත් නැත්නම් එයාගේ සම්භාවිතාව 0.02.1නේ. 0.2 x සමානයි බිඳුව වෙද්දි x සමානයි බිඳුව හෝ ඊට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව කීයද? ඔයාලා හිතන්න. දාන්න බලන්න chat එකට. x බිඳුව හෝ ඊට වඩා විශාල වෙන්න තියෙන සම්භාවිතාව කීයද? බිඳුවත් අයිති. බිඳුව අයිති නැත්තම් තමයි 0.01 අයින් කරන්නේ. දැන් මෙතන 1යි. ඒ බිඳුවත් අයිතිනේ. එතන කියන්නේ ඔක්කොම ඉලක්කම් ටික අයිති. හරි. ඔක්කොම ඉලක්කම් ටික අයිති. හරි. දැන් මේක ඔයාලට අනිවාර්යයෙන්ම මේ 1 කියන අගය ළමයි 0.5ට වඩා විශාලයි නේද? 0.5ට වඩා විශාලයි. ඒකයි කතා දෙකක් නැහැ. 0.5ට වඩා විශාලයි. හරි. එහෙනම් අනිවාර්යෙන් තව ටිකක් ඉස්සරහට යන්න වෙනවනේ. නැත්නම් 0.5ට වඩා කුඩා වෙන්නේ නැහැනේ මේ සම්භාවිතාව. දැන් මේක එකක්නේ. ඒ නිසා තව ඉස්සරහට යන්න ඕනේ. අපි හිතමු මේ හරියට එනවා කියලා. ඒ එන්න ඕනේ මේ ටික එකතු කර කර. අපි හිතමු x විශාලයි හෝ කුඩයි 3 ගන්නකො කීය දෙන්නේ? එතකොට ඔයාලා එකතු කරන්න ඕන ළමයි 3 ඉඳන් ඉස්සරහට. ඒ කියන්නේ 0.1 2 ටික එකතු කරලා එකෙන් අඩු කරන්න ඕන. මෙන්න මේ 3 දෙනා එකතු කරලා 4 දෙනා sorry 4 දෙනෙක් ඉන්නේ. 3ත් අයිතිනේ. මුල් 3 දෙනාව එකතු කරන්නකො මෙන්න මේ 3 දෙනා. කීය දෙන්නේ 3 දෙනා එකතු කරාම? 0.54 නේද? 5.47 එක ඍණ 0.54 9.453 නේ. එහෙනම් තව නෑනේ නේ. 9.453 කියන්නේ මේ 0.5ට වඩා කුඩා අගයක් නෙවෙයිනේ. තව යන්න ඕන ඉස්සරහට. ආන්නේ විදිහට බලන්න ඕනේ ඉතින් මේ ගානේ.
අපි හිතමු x සමානයි 5 ගන්නකො. 5 හෝ ඊට වඩා විශාල වුණොත් බලන්න කීයද සම්භාවිතාව කියලා. 5 හෝ ඊට වඩා විශාල වුණොත් ඒ කියන්නේ 5 6 7 8 9 10. ඒක අපි හෙව්ව නේද ළමයි? 0.6යි 2යි 3යි බිංදුව. ඒත් 0.5ට වඩා විශාලකයක්. x ට දාන්න බලන්න ළමයි 6. sorry n ට 6 දාන්න. n ට 6 දාන්න බලන්න. එන 6 7 8 9 10 ටික එකතු කරන්න ඕන. 0.3යි 7යි 7යි බිංදුව. අන්න 0.5ට වඩා කුඩායි නේද? 0.5ට වඩා කුඩායිනේ මේක. එහෙනම් 0.5ට වඩා කුඩා අගයක් ආවොන්න සම්භාවිතාව. මේ සම්භාවිතාව මෙන්න මේ ප්‍රකාශයට මේ n කීයේද? n කීයේද ළමයි? n 6ේදී. n ට 6 ආවම තමයි මේ ප්‍රකාශය හරි ගියනේ. අනිත් හැම තැනකදීම බිංදුව ආවා, 1 ආවා, 2 ආවා, 3 ආවා, 4 ආවා, 5 ආවා. ඒ හැම තැනකදීම 0.5ට වඩා විශාලයි. හැබැයි 6ේදී ඔන්න පළවෙනි පාරට 0.5ට වඩා කුඩා වුණා සම්භාවිත. 7ේදී මොකද වෙන්නේ ළමයි? 7ේදීත් අනිවාර්යයෙන්ම 0.5ට වඩා කුඩායි. 8ේදීත් අනිවාර්යයෙන්ම 0.5ට වඩා කුඩායි. හැබැයි අපෙන් අහන්නේ n ට කුඩාමගේ n ට කුඩාමගේ ඉන්න පුළුවන් 6. අනිත් ඒවා විශාලයි. දැන් පැහැදිලි නේද ඒක ගත්ත විදිය? ආ කොටස මධ්‍යහානය මධ්‍යහන 12 සහ පස්වරු 3 අතර ටිකට් කවුලුවකට පැමිණෙන සංඛ්‍යාව සඳහා මධ්‍යන්නේ මිනිත්තුවකට 12ක් මධ්‍යන්නේ මිනිත්තුවකට 1.2යි මිනිත්තුවට 1.2ක් සහිත පොයිසෝන් ව්‍යාප්තියක් තියෙනවලු. මිනිත්තුවට right 1 minute මං ගන්න මින් කියලා එක මිනිත්තුවකට 1.2ක් හරි 1.2ක් වාර්තා වෙනවා. එතකොට ඒක තමයි මේක මොන වගේ ව්‍යාප්තියක් වෙන්න පුළුවන්? අපි ඉතින් පොයිසෝන් ව්‍යාප්තියක්. එහෙනම් මේ පොයිසෝන් ව්‍යාප්තිය ලැම්ඩා නේද? හැබැයි කාල ප්‍රාන්තරය හරි කාල ප්‍රාන්තරය සාමාන්‍යයෙන් අපි h කින් මේ දක්වන්නේ නේද? h මිනිත්තු 1යි. h මිනිත්තු 1යි. පළවෙනි කොටස අහනවා දෙන ලද මිනිත්තු 1ක කාල ප්‍රාන්තරයකදී කිසිවෙකු නොපැමිණීමේ සම්භාවිතාව. කවුරුවක්වත්ම එන්න බෑ. කවුරුවක්වත්ම එන්න බැරි වෙන්න තියෙන සම්භාවිතාව. ඉතින් හරි ලේසි නේද? අපෙන් අහන්නේ සම්භාවිතාව x සමානයි බිංදුව. දැන් මේ x ට තියෙන ව්‍යාප්තිය වල දන්නව නේද? x ට තියෙන්නේ පොයිසෝන් ව්‍යාප්තියක්. පොයිසෝන් ව්‍යාප්තියේ ශ්‍රිතය කොහමද? e ඍණ ලැම්ඩා. e ඍණ ලැම්ඩා ලැම්ඩාගේ බලය x කමාරෝපිත x. දැන් අපි දන්න ලැම්ඩාගෙන් මේක ආදේශ කරගමු. a ඍණ 1.2 ලැම්ඩා 1.2 වාරයක් x කමාරෝපිත x. හරි නේද? අපෙන් අහන්නේ x සමානයි බිංදුවේදී. ඒ කියන්නේ e ඍණ 1.2 x ට දානවා අපි බිංදුව. කමාරෝපිත බිංදුව. ඉතින් මේක ඔයාලා අමුතුවෙන් සුළු කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාලට පොයිසෝන් වගුව තියෙනවා. බලන්න පොයිසෝන් වගුව 1.2 තියෙනවද කියලා. ලැම්ඩා. පොයිසෝන් වගුව 1.2 නැහනේ. දැන් මොකද කරන්නේ? එතකොට ඔයාලට තියෙනව නේද ළමයි ඝාතීය අගයන්ගේ වගුවක්. ඝාතීය වගුව තියෙනවනේ එක්ස්පොනෙන්ෂල් e ගේ අගයන්ගේ වගුවක් තියෙනවා ඔයාලගේ වගු පොතේ. ඒකේ බලන්න පුළුවන් මෙතන 1.2 බිංදුවෙනි බලය කියන්නේත් 1යි. කමාරෝපිත බිංදුව කියන්නේත් 1යි. ඒ නිසා ඉතිරි වෙන්නේ
e ගේ ඍණ 1.2 විතරයි. මෙන්න මේ අගය හොයන්න පුළුවන් ඔයාලට වගුවේ. තේරෙනව නේද? ඝාතීය වගුව. ඝාතීය වගුවේ කීයද 1.2 දී අගය. ඝාතීය වග හම්බුණාද? right. 0.3 බිංදුවයි 1.2. ඝාතීය වගුවෙන් නේද ගත්තේ? හරි. එහෙනම් ඊළඟට ඒක හරි. එතකොට බලන්න ඔයාලා දැනගන්න ළමයි මේ වගුවෙන් නැති සමහරක් ඒවා දෙනවා. හොඳේ. දැන් හරි වගුව අර සමහරක් වෙලාවට සුළු කිරීම වල පහසුවට දුන්නට සුළු කිරීම වලටත් කාලය දීලා සූත්‍රයෙන් ගන්න හදන්න ඉන්න පුළුවන්. ඒ නිසා සූත්‍රයට නිතරම ආදේශ කරලා උත්තරේ විතරක් ගන්න වගුවෙන්. වගුවෙන් හදන්න පුළුවන් ගණන් වලදී. නිසා මතක තියාගන්න සූත්‍රය අනිවාර්යයෙන්ම වැදගත්. මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්න පුරුදු වෙන්න. right? ඔය සම්භාවිතා ව්‍යාප්ති ගණන් වලදී පුළුවන් නම් මෙන්න මේ විදියට හැමතිස්සෙම ශ්‍රිතයට ආදේශ කරන්න. ඔයාලා ගානට අදාළ පාරාමිති වල අගයන්. එතකොට හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. දෙවෙනි කොටසෙත් කියන්නේ මිනිත්තු දෙකක කාල ප්‍රාන්තරයකදී. ඔන්න දැන් h වෙනස් වෙනවා. හොඳේ. කලින් h තිබ්බේ 1 මිනිත්තුවයි. දැන් h මිනිත්තු 2යි. කලින් 1 මිනිත්තුවකදී ලැම්ඩා 1.2 නම් මිනිත්තු 2කදී ලැම්ඩා 2.4 වෙන්න ඕනේ. ඇයි? එහෙම තමයි පොයිසොන් ව්‍යාප්තිය. පොයිසොන් ව්‍යාප්තිය එක කොන්දේසියක් තියෙනවා. පොයිසොන් ව්‍යාප්තියේ සාමාන්‍ය එහෙමත් නැත්නම් මධ්‍යන්‍ය නැත්නම් ඒකේ සම්භාවිතාව කාල ප්‍රාන්තරයට සමානුපාතිකයි. පොයිසොන් ව්‍යාප්තියත් අර දීපද ව්‍යාප්තිය වගේම කොන්දේසි 3ක් තියෙනවා. එක කොන්දේසියක් තමයි මේක. මොකද්ද? මධ්‍යන්‍ය නැත්නම් ලැම්ඩා කාල ප්‍රාන්තරය හෝ අවකාශයට සමානුපාතිකයි. මිනිත්තුව නම් 1.2යි. මිනිත්තු දෙකකදී අර 1.2 ඩබල් වෙන්න ඕන. 2.4යි. වර්ගඵලය ගත්තොත් එහෙම මීටරයකදී පළුදු 5ක් හම්බුණා නම් මීටර 200කදී පළුදු 10ක් හම්බ වෙනවා. ලැම්ඩා ඩබල් වෙනවා. ඒ නිසා අර මධ්‍යන්‍ය කාල ප්‍රාන්තරය හෝ අවකාශයට සමානුපාතිකයි. එක කොන්දේසියක්. හරි? එක කොන්දේසියක්. මතක තියාගන්න. ඒ නිසා මෙතන දැන් ලැම්ඩා ගන්න ඕනේ 2.4. 1.2කින් හැදුවොත් වැරදි. හරි. මොකක්ද අහන්නේ? මිනිත්තු දෙකක කාල ප්‍රාන්තරයකදී එක්කෙනෙකුට අඩුවෙන් කිව්වම එක අයිතිද නැද්ද? මට කියන්න. එක්කෙනෙක්ට වඩා අඩුවෙන්. එකට වඩා අඩුවෙන්. එකට වඩා x අඩුයි කිව්වොත් අයිති නැහැ. ඔන්න ඕක. එක අයිති වෙන්නේ නැහැ. හොඳේ. එකට වඩා අඩුයි. එක හෝ ඊට වඩා අඩුයි නෙවෙයිනේ. එකට වඩා අඩුයි. එහෙනම් මෙන්න මේක අහන්න. එකට වඩා අඩු එක්කෙනයි ඉන්නේ නේද? එකට වඩා අඩු එක්කෙනයි ඒ තමයි බිංදුව. එහෙනම් x සමානයි බිංදුවේ තමයි ආයෙ අහන්නේ. හැබැයි ලැම්ඩා වෙනස්. ලැම්ඩා දැන් කීයද? 2.4යි. දැන් මේක සුළු කරන්න වෙනවා. 2.4ෙත් බිංදුව ආයෙත් බිංදුවනේ. බිංදුව මෙතනත් කමාරෝපිත බිංදුව. පාට හොයන්න තියෙන්නේ මේකත් එක වෙනවා මේකත් එක වෙනවා. e ඍණ 2.4 බලන්න වගුවෙන් බලලා කීයද කියලා. ඝාතීය වගුවේ. මේකත් මං හිතන්නේ පොයිසොන් වගුවේ නැතුව ඇතිනේ. රයිට්. එහෙනම් ඝාතීය වගුවෙන් බලලා ගන්න පුළුවන් 0.9යි 0.7. ඒක තමයි උත්තරේ. ඊළඟට දැන් ඔන්න ආයි මිනිත්තු 5කට මිනිත්තු 1 ඊට පස්සේ මිනිත්තු 2 දැන් ඔන්න ආයි මිනිත්තු 5කට මිනිත්තු 5ක කාල ප්‍රාන්තරයකදී දෙදෙනෙකුට වැඩි දෙන්නෙක්ට වඩා වැඩි ඒත් දෙක අයිති නෑනේ දෙන්නෙක්ට වඩා වැඩි එහෙනම් අපි ඒක බලමු ඒකෙදී h කීයද h ඇවිල්ලා මිනිත්තු 5යි එහෙනම් ලැම්ඩා කීයද ළමයි
ලැම්ඩා 1.2 වැඩි වෙන්න ඕනේ 5න් 6යි නේද ලැම්ඩා 6යි ලැම්ඩා 6 ඒක නම් සමහරක් විට වගුවේ ඇති පොයිසොන් වගුවේ ලැම්ඩා 6 එතනදී දැන් ඔව් ලැම්ඩා 6යි අපෙන් අහන්නේ x දෙකට වඩා වැඩි වෙන්න ඕන දෙකට වඩා වැඩි වෙනවා කියන්නේ ඉතින් අපිට හොයන්න බෑන ළමයි නේද දැන් දීපද ව්‍යාප්තියක නම් n නැහැසුම් ගණන නිශ්චිතයි දැන් මේක එහෙම එක්ස්ට්‍රා නිශ්චිත ගාණක් අපි දන්නේ එක්ස්ට්‍රා සාමාන්‍ය 0.1 2 ආදි වශයෙන් ධනානන්තය වෙනකන් යන්න පුළුවන් නේ පොයිසොන් ව්‍යාප්තියක එහෙමනේ මෙතන එක්ස්ට්‍රා ගන්න පුළුවන් 0.1 ඔය ආදි වශයෙන් ඕනාමගයක් ගන්න පුළුවන් ධනානන්තය වෙනකන් ඒ නිසා අපිට අනිත් පැත්තට තමයි අනිවාර්යයෙන්ම හදන්න වෙන්නේ ඒ කියන්නේ එකෙන් අඩු කරන්න වෙනවා x 2 හෝ ඊට වඩා කුඩා සම්භාවිතා එහෙනම් ඒ කියන්නේ එකෙන් අඩු කරන්න ඕනේ x සමානයි 0 x සමානයි 1 x සමානයි 2 ඔන්න ඔය සම්භාවිතාගයන් ටික එකතු කරලා ඒක එකෙන් අඩු කරාම තමයි උත්තරේ ගන්න බලන්න අන්තිම උත්තරේ 0.938 0.938 0.938 හරි නේද ඒක නේද දෙන්නේ හරි එහෙනම් අපි බලමු ඊළඟට ඊ කොටස පොයිසොන් ව්‍යාප්තියක් ප්‍රමත ව්‍යාප්තියක් මගින් සන්නිකර්ෂණය කළ හැකි වන්නේ කුමන කොන්දේසි යටතේද එතකොට සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි කොයි අවස්ථාවෙත් අපිට සන්නිකර්ෂණය කොයි අවස්ථාවෙත් අපිට සන්නිකර්ෂණය කරන්න පුළුවන් පොයිසොන් ව්‍යාප්තියක් ප්‍රමත ව්‍යාප්තියකින් පොයිසොන් ව්‍යාප්තිය මධ්‍යයන්නේ කියන්නේ ලැම්ඩා 20ක් හෝ ඊට වඩා වැඩි නම් නේ 20ක් හෝ ඊට වඩා වැඩි නම් තමයි අපිට සන්නිකර්ෂණය කරන්න පුළුවන් වෙන්නේ හරි ඒක තමයි ඉතින් අපිට තියෙන පරාමිතිය කියන්නේ පොයිසොන් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපි දන්න පරාමිතිය ලැම්ඩානේ එතකොට එයත් එක්ක තමයි අපිට කියන්න පුළුවන් එයාගේ අගය සාමාන්‍යයෙන් විශාල නම් අපිට ප්‍රමත ව්‍යාප්තියෙන් සන්නිකර්ෂණය කරන්න පුළුවන් ඉතින් ඒ විශාලයි කියන්නේ කොච්චර ප්‍රමාණයකින්දී එතනදී 20කට වඩා විශාල වෙනකොට හොඳයි කියලා තමයි සාමාන්‍යයෙන් පිළිගැනීම. හරි එහෙනම් සාමාන්‍යයෙන් පොයිසොන් ව්‍යාප්තියක මධ්‍යයන්නේ ලැම්ඩා 20ක් හෝ ඊට වඩා විශාල නම් අපි ප්‍රමත ව්‍යාප්තිය යොදා ගන්නවා ගැටලු විසඳන්න. එතකොට මෙතන ගැටලුවක් අපි බලමු දීලා තියෙනව නේද මේ විශාල කර්මාන්ත ශාලාවක යන්ත්‍ර අක්‍රිය වීමේ සංඛ්‍යාව සතියකට 9යිලු සතියකට 9යිලු පොයිසොන් ව්‍යාප්තිය සඳහා ප්‍රමත සන්නිකර්ෂණය භාවිත කරලා අක්‍රිය වීම 12කට වඩා නොවීමේ සම්භාවිතාව සොයන්න. දැන් මෙතන ඔයාලට ආයි ප්‍රශ්නයක් ඉන්න ඕනේ දැන් ලැම්ඩා 20ට වඩා වැඩි නෑනේ මේකේ. ලැම්ඩා 9යිනේ. ඇයි මේ ප්‍රමත ව්‍යාප්තියෙන් හදන්න කියන්නේ? එතන මෙහෙමයි. දැන් ඔයාලට ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ ගැටලුවක් දුන්නොත් එහෙම කෙලින්ම සන්නිකර්ෂණයේ භාවිතයෙන්ම හදන්න කියලා සන්නිකර්ෂණයේ භාවිතයෙන් තමයි හදන්න ඕනේ. එතනදී අර කොන්දේසිය අදාළ වෙන්නේ නැහැ. හරි කොන්දේසිය අදාළ වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් පොයිසොන් ව්‍යාප්තියේ මේ වගේ ප්‍රශ්නයක ගමුකෝ. මේ 20 කියන එක වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ 20 හෝ ඊට වඩා වැඩි නම් ලැම්ඩා. එහෙමයි කියලා සන්නිකර්ෂණය නොකර ඉන්න හේතුවක් වෙන්නේ ඒක. හරි. සන්නිකර්ෂණය කරත් එච්චර හොඳ ප්‍රතිඵල එන්නේ නැහැ ලැම්ඩා 9 දී. හැබැයි ලැම්ඩා 20 හෝ ඊට වඩා වැඩි නම් හොඳ ප්‍රතිඵල එනවා. හරි ඒක තමයි 20 ගන්න හේතුව කොන්දේසි විදියට. ඒ නිසා 9 වලට පොයිසොන් වෙනුවට ප්‍රමත දාලා හදන්න පුළුවන් ගැටලු.
වැරද්දක් නැහැ. සම්භාවිතාගෙනුත් ළඟ ළඟ යනා කියන්නේ එන්නේ. ගොඩාක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හොඳ නැහැ. අර ලැම්ඩා 20 30 40 වගේ වෙනකොට ලැබෙන ප්‍රතිඵල තරම් හොඳ නැහැ. හරි. අනිත් පැත්තක් තමයි ඔයාලට වගුවෙන් හදන්න පුළුවන් සීමාවක් තියෙනවනේ දාලා. නේද? ලැම්ඩා හැම අගයක්ම වගුවේ නෑනේ ඔයාලගේ විෂය නිර්දේශය. යම් සීමිත ලැම්ඩා අගයන් ප්‍රමාණයකටනේ ඔයාලට ගණන් හදන්න පුළුවන් වගුව පාවිච්චි කරලා. ඒකත් එක හේතුවක් මේ වගේ ගණන් ප්‍රමතයකින් හදන්න. ඒ ප්‍රමතයකේ ඕනම අගයකදී හදන්න පුළුවන්. ඕනම අගයකදී හදන්න පුළුවන්. හරි. කමතර කාරණයක්. ඒ නිසා එතන පටලවා ගන්න එපා. ගණන් වල සමහරක් වෙලාවට ලැම්ඩාගේ අගයන් එක එක අගයන් එනවා. ප්‍රමත සන්නිකර්ෂණයෙන් හදන්න. හැබැයි පොදුවේ අපි පිළිගන්නේ ලැම්ඩා 20 හෝ ඊට වඩා වැඩි නම් හොඳයි කියලා පොයිසොන් ව්‍යාප්තියක් ප්‍රමත සන්නිකර්ෂණයකින් හදන්න. හරි. එතකොට මේක අපිට දැන් අහනවා ප්‍රමත සන්නිකර්ෂණය යොදාගෙන මේ යන්ත්‍ර අක්‍රිය වීමේ සංඛ්‍යාව 12කට වඩා නොවීමේ සම්භාවිතාව. ඒ කියන්නේ 12කට වඩා වැඩි වෙන්න බෑ. 12ට වඩා අඩු වෙන්නයි ඕන. 12ට වඩා අඩු වෙන්නයි ඕන. අන්න ඒ සම්භාවිතාව හොයලා දෙන්න කියලා කියනවා. හරි. අපි ගානක් පටන් ගමු. ඊ කොටසේ එතකොට ලැම්ඩා අපිට දීලා තියෙනවා 9යි. ලැම්ඩා 9යි. හැබැයි අපිට x දැන් පොයිසොන් ව්‍යාප්තියක නේද? ලැම්ඩා කියන්නේ පොයිසොන් ව්‍යාප්තියකට අදාළ එකක් නේ. හැබැයි මේක අපිට දැන් හදන්න වෙන්නේ ප්‍රමත සන්නිකර්ෂණයක් පාවිච්චි කරලා. ඒ නිසා x ආසන්න වශයෙන් ප්‍රමතයි කියන්නේ normal මධ්‍යන්නේ mu ඕනේ විචලතාව සිග්මා වර්ගය ඕනේ. එතකොට x එකම විචල්යනේ. එහෙනම් පොයිසොන් ව්‍යාප්තියක මධ්‍යන්නේ මොකක්ද? ලැම්ඩා. විචලතාව ඒත් ලැම්ඩා. එහෙනම් x ආසන්න වශයෙන් ප්‍රමත ව්‍යාප්තියකට එද්දිත් මධ්‍යන්නේ 9යි විචලතාව ඒත් 9යි. ඇයි? x කියන්නේ පොයිසොන් ව්‍යාප්තියක තිබ්බ විචල්යක්. මධ්‍යන්නේ විචලතාවයි දෙන්නම එකයි. හරිද? රයිට්. එහෙනම් අපි මේ තොරතුරු දන්නවා නම් අපිට ගැටලුව කරන්න පුළුවන්. අහන්නේ x 12ට වඩා වැඩි වෙන්නයි බැරි. එහෙනම් 12 ඊට වඩා අඩු වෙන්න ඕන. ඔන්න ඔය සම්භාවිතාවනේ අහන්නේ. හරි. හැබැයි මතක තියාගන්න ළමයි පොයිසොන් ව්‍යාප්තියෙන් ප්‍රමත ව්‍යාප්තියට ගානක් හදන්න යන්නේ. කියන්නේ පොයිසොන් ව්‍යාප්තිය ඇත්තටම තියෙන්න ඕන ගාන ප්‍රමත ව්‍යාප්තියෙන් හදන්න යන්නේ. එතකොට ඔයාලට මතක ඇති පොයිසොන් විචල්යක් කියන්නේ විවික්ත විචල්යක්. ප්‍රමත විචල්යක් කියන්නේ සන්තතික විචල්යක්. හරි. කියන්නේ දීපද ව්‍යාප්තියකදී එහෙමත් නැත්නම් පොයිසොන් ව්‍යාප්තියකදී පොදුවේ ගත්තොත් විවික්ත ව්‍යාප්තියක් පවතින විචල්යකට යම් නිශ්චිත අගයන් ප්‍රමාණයක් තියෙනවා. 0 1 2 3 4 5 6 එහෙමනේ පොයිසොන් ව්‍යාප්තියක. දීපද ව්‍යාප්තියක නම් 0 1 2 3 4 10. එතනින් ඉවරයි. නිශ්චිත අගයන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ප්‍රමත ව්‍යාප්තිය එහෙම නෙවෙයි. 0 1 ගත්තොත් 0යි 1යි අතර ඕනම අගයන් ප්‍රමත ව්‍යාප්තියට අයිති. 0යි 10යි අතර ගත්තොත් ඕනෑම අගයන් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අපරිමිතයිනේ. මෙන්න මේක ගලපන්න ඕන. ඒ නිසා ඇත්තටම 12 කිව්වට ප්‍රමත ව්‍යාප්තියකදී අපි 12.5 වෙනකන් 12ට වටේලා ගන්නවා. කියන්නේ ප්‍රමත ව්‍යාප්තියක 12.5 12.4 වගේ තියෙන ඒවත් දීපද ව්‍යාප්තියකදී අපි 12ට වටේනවා. ඒ නිසා හැමතිස්සෙම 0.5ක් ගලපන්න ඕන. ඒ නිසා 0.5ක් මම මෙතෙන්ට එකතු කරයි. 12.5 වෙනකන් ගිහිල්ලා ඊට අඩු ටික. මේකට නමක් කියනවා සන්තතිකතා සෝදනයනේ. continuity correction කියලා. සන්තතිකතා සෝදනය. මොකද විවික්ත විචල්යක් සන්තතික විචල්යක් නැත්නම් විවික්ත ව්‍යාප්තියක් සන්තතික ව්‍යාප්තියක් භාවිතයෙන් ගැටලු විසඳීම. එතකොට අපි එතනදී සන්තතික
වීම නිසා ඇතිවන දෝෂය ගලපන්න ඕනේ. ඒකට කියනවා සන්තතිකතා ශෝධනය කියලා. හරි. මතක තියාගන්න මේ දීපද ප්‍රමත වෙද්දි පොයිසෝන් ප්‍රමත වෙද්දි අනිවාර්යයෙන්ම 0.5 ගලපන්න ඕනේ. දැන් ඉතින් මේක ඔයාලට පුළුවන් ඉසෙට් කරන්න නේද? x ඉසෙට් වෙනවා 12.5න් අපි අඩු කරනවා මධ්‍යන්නේ 9ක් අඩු කරා බෙදනවා සම්මත අපගමනේ. ඒ කියන්නේ වර්ගමූල 9. රයිට්. සුළු කළා මට කියන්න අගේ එතන. ඉසෙට් කුඩයි හෝ සමානයි සුළු නම් මෙතන අගේ කීයද ඉන්නේ? රයිට්. එතන එනවා 1.16666 කියන්නේ 1.17 කියලා අපිට ගන්න පුළුවන්. නිතරම පුරුදු වෙන්න මේ ඉසෙට් අගයන් වලදී දශම ස්ථාන දෙකකට සුළු කරගන්න. මොකද ඉසෙට් නැත්තම් අපිට හොයන්න බෑ. හරි. මෙතන දශම ස්ථාන දෙකක් වෙනකන් විතරයි අපිට වගුවේ බලන්න පුළුවන්. රයිට්. ඊළඟට මොකද කරන්නේ ඉතින්? ව්‍යාප්තිය අඳිනවා. හරි. ඉසෙට් මැද බිඳුව 1.17 ධනනේ. මෙන්න මේ හරිය වගේ මම ලකුණු කරගන්නන්නේ. 1.17 ඒකට වඩා කුඩා. ඒකට වඩා කුඩා වෙන්නයි ඕනේ මෙන්න මේ ටික. හරිනේ. ඉතින් බිඳුව වෙනකම්ම ටික ඔයාලා දන්නවනේ 0.5යි කියලා නේද? මේ ටික ඔක්කොම 0.5යි. මෙන්න මේ ටික හොයා ගන්න ඕනේ. මේ ටික මම ටක් ගාලා කියන බලලා කීයද කියලා. 0.3යි 7යි 9. හරි. good. එහෙනම් ඒක තමයි උත්තරේ නේ. 0.5ට එකතු වෙන්න ඕනේ 0.3යි 7යි 9ක්. ඒ කියන්නේ 0.8යි 7යි 9. අන්න ඕක තමයි උත්තරේ. අන්තිම උත්තරේ. හරි. right. එහෙනම් e කොටසත් හරි. ඊළඟට අපිට තියෙන e කොටස. අපි එකත් කරමු. e කොටස. right. මොකක්ද ඒක කියන්නේ? ඒක කියන්නේ අපිට right. වානේ කූරු විස්කම්භය සෙන්ටිමීටර් 2 වන පරිදි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන නමුත් සෙන්ටිමීටර් 1.99 සහ 2.01 අතර නම් ඒවා පිළිගන්නවලු. එන දැන් සෙන්ටිමීටර් 2ට තමයි හරිනම් කම්බියක් නිෂ්පාදනය වෙන්නේ ඕනේ. හැබැයි මෙන්න මේ අතර තිබ්බත් අපි පිළිගන්නවා. කොයි අතරද? 1.99යි 9යි අනිත් පැත්තට 2.01යි අතර තිබ්බත් අපි පිළිගන්නවා. හරි? පිළිගන්නවා. right. අපිට මේ විස්කම්භය x කියලා අපිට හිතන්න පුළුවන් නේද? විස්කම්භය x කියලා. විස්කම්භය x මේ අතර තිබ්බත් අපි පිළිගන්නවා. හරිනේ. ඔන්න ඕක තමයි පළවෙනිම ගන්තියෙන් කියන්නේ. නිෂ්පාදනයෙන් 100%ක් ප්‍රමාණයෙන් විශාලයි කියලා දන්නවා. ඒ වගේම 100%ක් ප්‍රමාණයෙන් කුඩා වන නිසාද ප්‍රතික්ෂේප කරනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේකනේ පිළිගන්න සීමාව නේද? පිළිගන්න සීමාව තමයි ඔය තියෙන 1.99යි 2.01. එතකොට විශාලම කියන්නේ 2.01ට වඩා විශාල වුණොත් ප්‍රතික්ෂේප කරන්න තියෙන ඉඩ 100%යි. ඒකනේ කියන්නේ 100%ක ප්‍රමාණයක් විශාලයි කියලා. ඒ වගේම 100%ක ප්‍රමාණයක් කුඩයි. විස්කම්භ ප්‍රමත ව්‍යාප්තිය කියන්නේ මේ x තමයි. මේ විස්කම්භය තමයි මේකේ විචල්්‍ය. විස්කම්භය. එයාගේ ප්‍රමත ව්‍යාප්තියක් කියලා තියෙන්නේ උපකල්පනය කරලා සම්මත අපගමනය හොයන්නයි තියෙන්නේ. සම්මත අපගමනය. right. එතකොට දැන් මේකේ මධ්‍යන්නේ ගැන අදහසක් නැහැ ළමයි නේද? හැබැයි මධ්‍යන්නේ ගැන අදහසක් වලට ගන්නත් පුළුවන්. මොකක්ද දන්නවද මධ්‍යන්නේ ගැන ගන්න පුළුවන් අදහස? මේක කියනව නේද මෙන්න මෙහෙම එකක්. වානේ කූරු විස්කම්භය 2 සෙන්ටිමීටර වන පරිදි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වේ.
නිෂ්පාදනය කිරීමට අවශ්‍යතාව තියෙන මේ 2 සෙන්ටිමීටර් කියන්නේ අපේ අපේක්ෂාවනේ. තව වචනයකින් කියනවනම් අපේ අපේක්ෂාව. අපි අපේක්ෂා කරන්නේ මෙන්න මේක. අපේ අපේක්ෂාවටමනේ මධ්‍යන්නේ කියලා කියන්නේ නේද? x කියලා ඔයාලා දාන්නේ. x ගේ අපේක්ෂාව. කියන්නේ mu නේ ඉතින්. ඔය 2 සෙන්ටිමීටර් කියන ළමයි mu. හරි. mu. නිසා මේක පොඩ්ඩක් එහෙම කරකවලා දීපු ගානක්. හරි. කරකවලා දීපු ගානක්. එහෙනම් දැන් අපි ඒක දන්නවා. දැන් අපිට ප්‍රකාශ කිහිපයක් ලියන්න පුළුවන්. මෙන්න මෙහිම ප්‍රකාශයක් ලියන්න පුළුවන් නේද ළමයි? මේකේ ලියන්න පුළුවන් එක ප්‍රකාශයක් තියෙනවා. අපි ගත්තොත් 1.99 නේද? ඔව්. 1.99 1.99ට වඩා x කුඩා වෙන්න තියෙන සම්භාවිතාව 0.5යි. 0.5 එක කියලා තියෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. නිෂ්පාදනයෙන් 5% ප්‍රමාණයෙන් විශාලයි 5% ප්‍රමාණයෙන් කුඩයි. ඒක තමයි ප්‍රතික්ෂේප වෙන්නේ. ඉතින් පිළිගන්නේ මෙන්න මේක ඇතුලේ තිබ්බොත්නේ. මේක ඇතුලේ තිබ්බොත් පිළිගන්නවා මේක ඇතුලේ නෙවෙයි නම් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට 1.99ට වඩා කුඩා වුණොත් ප්‍රතික්ෂේප වෙනවා. ඒකට 5%ක ඉඩක් තියෙනවා. ඒ වගේම විශාල වෙන්නත් 5%ක ඉඩක් තියෙනවා. එහෙනම් අනිත් පැත්තෙන් අපිට ලියා ගන්න පුළුවන් තව ප්‍රකාශයක් x 2.01ට වඩා විශාල වෙන්නත් තියෙනවා 0.05ක සම්භාවිතාව. ඔන්න ප්‍රකාශ දෙක. දැන් ඉතින් ওই ප්‍රකාශ දෙක අපි තව සුළු කරමු. තව අපිට සුළු කරන්න පුළුවන් නේ. කොහොමද සුළු කරන්නේ? අපිට සුළු කරන්න පුළුවන් නේද? මෙයා ඉසෙට් කරනවා. මෙයාත් පුළුවන් නේද අපිට 1.99න් අපි අඩු කරනවා 2ක්. ඇයි 2? mu 2යිනේ. බෙදනවා සම්මත අපගමනේ. සම්මත අපගමනේ දන්නේ නැහැ. ඒක තමයි හොයන්න කියන්නේ. මෙයා තමයි හොයන්න කියන්නේ. වරහන් දැම්ම p එළියෙන් තිබ්බා 0.05. මම වම් පැත්ත ඉවර කරලා දකුණු පැත්තට එන්නම්. දැන් අපි ටක් ගාලා මේකේ රූපයක් අඳිමුකෝ. මෙන්න රූපේ. z මැද බිඳුව. දැන් මෙයා කොහෙද ඉන්නේ? මෙයා ඉන්න තැන අපි හිතමු මෙයා 2 කියලා. මෙයා නිකමට හිතන්නකෝ 2යි කියලා. 2 වුණොත් මෙතන තියෙන්නේ. එහෙනම් 2ට වඩා z කුඩා වෙන්න තියෙන සම්භාවිතාව කියන්නේ මේ ටික ඔක්කොම නේද? මේ ටික ඔක්කොම ළමයි 0.5ක් වෙන්න බෑනේ. මම මෙන්න මේ ටික පාඩ කරන්න. මේ ටික පාඩ කරාම කාටක්වත් කියන්න පුළුවන්ද ඒ ටික 0.05යි කියලා? බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා මේ පැත්තේ තියෙන්න ඕන. ඇයි පුංචි අගයක් නේ? කුඩා ටික පුංචි අගයක්. එහෙනම් මම මේ පැත්තට ගන්න. මේ 2 එහෙනම් ඍණ 2 නේද? ඒ වාගේ තැනකදී 2 නෙවෙයිනේ ඇත්තටම තියෙන්නේ. මේ අගේනේ. මෙන්න මේක 1.99යි ඍණ 2. ආයක සුළු කරන්න පුළුවන් නේද අපිට? සුළු කළිමු මේක. කොහොමද සුළු කරන්නේ? 1.99න් 2ක් ගියාම කීයද? 1.99 ඍණ 2. ඍණ 0.01 ස්පෙදීම සිග්මා. හරි. ඍණ 0.01. ඒක ඍණ නිසා මේ පැත්තේ දැම්ම නෙමෙයි හොඳේ. මතක තියාගන්න. ඒ ආපු උත්තරේ ඍණ වෙච්ච නිසා ගිහිල්ලා ඍණ පැත්තේ දැම්ම නෙවෙයි. මතකනේ මං කරපු විදිය. එතන 2 කියලා හිතන්නකෝ. 2 තිබ්බොත් කොතනද 2 තියෙන්න පුළුවන්? 2 ඇඳා. ඒක ඇඳලා මේ ප්‍රකාශය තෘප්ත වෙන්න ඕනේ. දැන් ඔන්න මේක මෙතන දැම්මොත් ඔන්න මේ කොටස තමයි 0.05. තෘප්ත වෙනවනේ ප්‍රකාශය. අන්නේ ප්‍රකාශය තෘප්ත වෙනවද කියලා බලන්න ඕනේ. හොඳේ රූප සටහන. හරි. දැන් ඔයාලට පුළුවන් නේද මෙතනගේ හොයාගන්න. මේ ටික
කොහොම දශම 5යි දශම 5න් දශම බිංදුවයි 5ක් ගියාම දශම 4යි 5යි නේද? දශම 4යි 5. දශම 4යි 5 වෙද්දි මෙන්න මේ සම්භාවිතාව හොඳේ. මෙතන සම්භාවිතාව දශම 4යි 5 වෙද්දි ඉසෙට් ගියගේ කීයද? මට වගුවෙන් බලලා කියන්න. සම්භාවිතාවයි දශම 4යි 5 වෙන්න ඕනේ. ඒ කියන්නේ මැද බලන්න ඕනේ මැද. මැද කොතනද දශම 4යි 5 තියෙන්නේ? සමහරක් විට 4යි 5 නැති වෙයි. 4යි 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 9 වගේ එකක් තියෙයි. ඒ ආසන්නකේ ගන්න. ඒක තියෙද්දි ඉසෙට් ගේ අගය කියවන්න. කියලා මට කියන්න බලන්න කීයද කියලා. හරියට හරි. 1.64 හැබැයි ලකුණු දෙන්නේ මම භාගයයි. ඇයි? ඒක මොන පැත්තේද තියෙන්නේ? බිඳුවෙන් වම් පැත්තේ. ඒ කියන්නේ ඍණ 1.64. ඍණ 1.64. පැහැදිලි නේද? හරි. ඍණ 1.64. දැන් ඉතින් ළමයි ওই ප්‍රකාශය සුළු කරන්න පුළුවන් නේද ඔයාලට? ඇත්තටම දෙවෙනි ප්‍රකාශය අවශ්‍යත් නැහැ. මෙතනින්ම සිග්මට උත්තරයක් එනවනේ. හරි. මෙතනින්ම සිග්මට උත්තරයක් එනවා. මේ ප්‍රකාශයේ සුළු වුණාම සිග්මා සමානයි මේ ඍණට මේ ඍණ කැපෙනවනේ. එහෙනම් 0.01 බෙදීම 1.64. ඔන්න ඕක සුළු කරලා ගන්න ඕන. 0.01 බෙදීම 1.64. බෙදීම 1.64. උත්තර එනවා ළමයි 0.06 තමයි සිග්මට එනාගේ. සිග්මට එනාගේ. හරි. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය ඕනේ නැහැ. කෙනෙක්ට ඕන නම් මේ ප්‍රකාශයෙන් ගන්න හදන්නත් පුළුවන්. හරි. ඒ ප්‍රකාශය අරගෙන සිග්ම හොයන්නත් පුළුවන්. හරි. එහෙනම් දැන් සිග්මට උත්තරේ හොයලා තියෙන්නේ පළවෙනි කොටස හරි. ඊළඟට මොකක්ද අහන්නේ? ඊළඟට අහනවා මේ පිළිගන්න සීමාව පුළුල් කරනවා. හරි. පුළුල් කරනවා. ඒ කියන්නේ දැන් 1.9ට තියෙන එක දැන් ඔන්න පුළුල් කරන්න යනවා 1.985 x 2.015 දශම 0.05කින් වැඩි වෙනවනේ. ඔන්න ඔය සම්භාවිතාව අහන්න. මොකද කරන්නේ ළමයි? 1.985 අඩු කරනවා 2ක් බෙදනවා සිග්මා. සිග්මා හොයාගත්ත මේ 0.006 මැද ඉසෙට් 2.015 අඩු කරනවා 2ක් මැද 0.026 ඔක සුළු කරන්න බලන්න. මැද ඉසෙට් මෙතෙන්ට එන්න ඕන ඍණාගයක් මෙතෙන්ට එන්න ඕනේ ධනාගයක්. රයිට්. හරි මම දාන්නම්. සුළු වුණොත් ඔයාලට එයි ඍණ 2.5 1.985න් අඩු කරනවා 2ක් බෙදනවා 0.026 ඍණ 2.5ක් එනවා වම් මත පැත්තට ධන 2.5ක් එනවා දකුණු අත පැත්තට. ඉතින් ඕකත් දාන්න බලන්න රූපයකට. මෙන්න මෙහෙම රූපෙට දැම්මම මැද බිඳුව මේ පැත්තේ ඍණ 2.5 මේ පැත්තේ ධන 2.5 පිළිගන්න කලාපය කියන්නේ ඔන්න ඔය මැද ටික 0.2.5 අතර සම්භාවිතාව බලනවා. දශම 4යි 9යි 3යි 8ක් එනවා. මට චෙක් කරලා කියන්න ඒක එනවද කියලා. රයිට්. එහෙනම් ඒ වගේ දෙගුණයක් නේ. ඇයි මේ පැත්තේ තියෙන්නේ? ඒකමනේ. එහෙනම් අන්තිම උත්තරේ එනවා දශම
කීයක්ද? 0.9යි 8යි 7යි 6ක්. තයි 6ක්. හරි. එතකොට අපෙන් අහන්නේ පිළිගන්න එකද ප්‍රතික්ෂේප කරන එකද? අපෙන් අහන්නේ ප්‍රතික්ෂේප කරන සමූහානුපාත. එහෙනම් එකෙන් මේක අඩු වුණා නම් හරිනේ. එකෙන් හැමතැනම අපි එකෙන් මේ ටික අඩු වෙන්න ඕන. එකෙන් මේක අඩු වෙන්න ඕන. එකෙන් මේක අඩු වෙන්න ඕන. එහෙනම් අන්තිම උත්තරේ කීයද එන්නේ? අන්තිම උත්තරේ කීයද එන්නේ? එකෙන් අඩු වුණාම 0.0 0.1යි 2යි 4. හරි. තමයි උත්තරේ.